नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පිළිතුරුනි අප පසුගිය දිනෙහි අකුසල කර්මය පිළිබඳව කතා කළා. ඒ අකුසල කර්මය ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර, මුසාවාද, පිසුනා වාච, පරුසා වාචා, සම්පප්පලාප, අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියන මේ අකුසල කර්මයන් සිදුවෙන ඒ සිත් පිළිබඳව අප කතා කළා. ये काय विඤ්ඤාතිය වචී විඤ්ඤාතිය කියන මේ දෙක කායද්්වාර වාග්ද්වාර යමින් දැක්වෙන බවත් ඒ කායද්්වාරෙහි බහුල වශයෙන් ඇතිවන ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර කියන අකුසල කර්ම තුන කාය කර්මයි කියලා නම් කරන බවත් එහෙම වුණත් ඒවා අනිද්්වාරයන්හිද උපදින බව මේ වාග්ද්වාරෙහි උපදින ප්‍රාණඝාතය අදත්තා දානෙ තිබෙන. ඒ බව අප පසුගිය දිනෙහිදී කතා කළා. ඒ අකුසල කර්මයට පස්සේ එන්නේ කාමාවචර කුසල කර්මය. එන අකුසල කර්මයෙන් විපාක දෙන ස්ථානගත වුණ අකුසල කර්මයෙන් විපාක දෙන ප්‍රතිසන්දි විපාකය දෙන්නේ දුර්ගති. සතර අපාය. ඒ දුර්ගති ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන්නේ අකුසල් සියල්ලගෙන්. ඒ සිත් වශයෙන් නම් ප්‍රතිසන්දි විපාක උපදවන ශක්තිය ඇති සිත් තිබෙන්නේ 11යි කියලා දැක්කේ. සිත් 11ක්. ඒ කියවේ උද්ධච්ච සම්පයුක්ත සිතේ කියන එක ඒතරම් ප්‍රබල සිතක් නෙවෙයි. ඒයින් ඒ අර බරපතල අකුසල කර්ම සිදු කරන්නට බෑ. ඒ නිසා ඒයින් ප්‍රතිසන්දි විපාක උපදවන්නේ නැහැ කියලා දැක්කේ. අනිත් අකුසල් සිත් 11ෙන්ම ප්‍රතිසන්දි විපාක උපදවන. ඒ ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක දෙවර්ගයේම උපදවනවා. ඒ උද්ධච්ච සම්පයුක්ත සිතෙන් උපදවන්නේ ප්‍රතිසන්දි විපාක නොව ප්‍රවෘත්ති විපාක පමණයි කියලා දැක්කේ. දැන් ඒ උද්ධච්ච සම්පයුක්ත සිත කෙබඳු සිතක්ද කියන එක මේ පිනතුන් තේරුම්ගෙන ඇති. මා ඒ පිළිබඳව කතා කරන විට අපි මුල් පාඩම්වලදී උද්ධච්ච සම්පයුක්ත සිතේ ස්වභාවය ගැන කිව්වා. ඒක මේ බලවත් වූ නොසන්සුන් කමින් යුක්ත වූ සිත. ඒ යම් යම් අවස්ථාවලදී කෙනෙකු කලබල වෙන විට ඇතිවන්නා වූ සිතක්. දැන් සමහර අවස්ථා තිබෙන මම ඒවට නිදර්ශන වශයෙන් කිව්වා මේ පින්වත්තුන්ට සමහරෙකු ඔය දන් දෙන අවස්ථාවලදී පවා උද්ධච්ච සම්පයුක්ත සිත උපදවා ගන්නා මා කියාතිද
පිටිනුතුන් දන්නවා අපි භික්ෂුන් වහන්සේට දන් දෙන අවස්ථාවලදී උන්වහන්සේ දන් වැළඳීම අවසන් කළ යුතුව තිබෙනවා ඉර අවරට යන්නට පළමු. ඉතින් වේලාව කිට්ටු වෙන විට දන් පිළිගන්වන්නට බලාපොරොත්තු වන මේ පින්වතුන් ඒ සඳහා ඊතරම් අවම ඒ සූදානම සම්පූර්ණ වෙලා නැත්නම් ඒ අවස්ථාවේදී බලන්නට ඕනේ ඒ ස්ථානෙහි තිබෙන කලබලය. අන්න එහෙම ඒ කලබල වෙන අවස්ථාවවලදී බොහෝ සෙයින් උපදින සිත තමයි මේ උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත. ඒ උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත මෝහයෙන් යුක්ත සිත. බලවත් මෝහය තිබෙනවා. ඒ සිත සමග උපදින්නේ නැහැ ලෝභය හෝ ද්වේෂය. උපදින්නේ නැහැ. ඒ සිතෙහි සිත සමග උපදනා ධර්මය හේතු වශයෙන් යෙදෙන ධර්මයේ මෝහය. අවිචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතෙහිදී මෙන් මෝහය. අනේ මෝහයෙන් ඇති වෙන මුලාව හේතු කොටගෙනයි ඒ බලවත් උද්ධච්චය ඒ අවස්ථාවේදී ඇතිවන්නේ. දැන් ඉබඳු කලබලයක් කර ගැනීම හේතු කොටගෙන සිදුවන යහපතකුත් නැහැ. එහෙත් කලබල වෙනවා. සමහර විටක ඔය බස් එක නැත්නම් කෝච්චිය කියන මෙය නියම වේලාවට ඒකට යාගන්නට සමහරෙක් කලබල වෙනවා. හදිසියේ කලබලය නිසා බස් එකෙන් පදින්නට පුළුවන් පාරේ අනිත් පැත්තට යන්න කෝච්චියට ගොඩ වෙන්නට. ඒ අතරතුරේදී මේ මගේම කිසිවක් දිහා බලන්නේ නැතුව අන්න එහෙම බලවත් කලබලයෙන් යුතු අවස්ථාවලදී උපදනා සිතක් තමයි උද්ධච්ච සම්ප්‍රයුක්ත. ඒ සිත අර ප්‍රාණඝාත ආදී අකුසල කර්මයන් සිදු කිරීම වශයෙන් උපදනා සිතක් නෙවේ. ඒ නිසා තමයි ඒ ප්‍රතිසන්දි විපාක උපදවන්නේ නැති කියන්නේ. ඊන උපදවන්නේ ප්‍රවෘත්ති විපාක. ඉතින් ප්‍රවෘත්ති විපාකයේ කියන විට අප දන්නවා අකුසල පක්ෂයේ අපි නොකමැති යම් යම් දේවල් දකින්නට ආහන්නට ආදි වශයෙන් සිදුවන ඒ විපාකයක් ලැබෙනවා. ඊළඟට කාමාවචර කුසල කර්මයක් ద్వාර වශයෙන් අර කලින් කී පරිදිම ద్వාර තුනෙහි ලැබෙනවා. අපිට තියෙන කර්මද්වාර තුනනේ කර්ම සිදු කිරීමට අපි මේ ලෝකයක් සමග කියන්නේ අපෙන් පිටත්තර ලෝකයේ සම. එතකොට මේ පිටත්තර ලෝකයේ කියන්නේ පුද්ගලයන් සතුන් ආදී මේ හැමදෙනාම ඊට අයයි. ඒ අය සමග අපේ සම්බන්ධකම් පවත්වන්න මේ දොරටු තුනේ. කය වචන සිත කියන තුන් දොර. ඒ තුන් දොර හොඳ පැත්තට යොදවන්නටත් පුළුවන් නරකට යොදවන්න. ඒ තුන් දොරෙන් කෙරෙන වැරදි ක්‍රියා නරක පැත්ත තමයි ඒ අකුසල පැත්ත. කුසල පැත්ත හොඳ පැත්ත. දැන් කෙනෙක් කියනවා සතුන් මැරීමෙන් වැළකීම කුසලයක් කියන්නේ. ඒකේ නොකිරීමක් ගැනයි කියන්නේ. නමුත් එයාට පෙනෙන්නේ නැහැ. ඒ මැරීමයි කියන එක නොකිරීම නිසා ඒතරත්තා කරන යහපත. දැන් ලෝකයාට තවත් කෙනෙකුගෙන් ලැබෙන්නට ඕන ලොකුම දේ තමයි අභය කියන්නේ. ඔහුගෙන් භය නැතුව වසන්නට පුළුවන් බව. බුදුරජාණන් වහන්සේ වදාරනවා යානි කානිච භික්කවේ භයානි උපජ්ජಂತಿ සබ්බානි තානි බාලතෝ උපජ්ජಂತಿන පඬිතතෝ. මහණෙනි යමෙකුගෙන් භය එනම් ඒ භය එනුයේම බාලයෙකුගෙන් පඬිතෙකුගෙන් නොවේ. දැන් සතුන් මරන්නා බාලයෙක්, සොරකම් කරන්නා බාලයෙක්, කාම මිත්‍යාචාරය කරන්නා බාලයෙක්, බොරු කියන්නා, පිසුණු කියන්නා එයාදි වශයෙන් මේ හැම අකුසල කර්මයන්ම සිදු කරන තැනැත්තා ඒ අවස්ථාවේදී ඒ කර්ම සිදු කිරීම අවස්ථාවවලදී හෙතම බාලයා කියන්නේ පව් කරන කය වචන සිත කියන තුන් දොරින් පව් කරන අය බාලයෝ.
ඉතින් මේ බාලයාගෙන් තමයි අන්‍යයාට භය එන්නේ. සතුන් මරණ තැනැත්තාගෙන් සත්වයන්ට මරණ බිය එන්නේ. සොරකම් කරන තැනැත්තාගෙන් මිනිසුන්ට සොර බිය එනවා. එන දැන් අපි අහලා තිබෙනවානේ අසල් ගේක සොරකම් ගිය දවසක කුහුල් සිටිනේ තම ගේ රැක කියලා. මොකද මේ වෙන ගෙදරක හොරකමක් සිදු වුණාම අල්ලපු ගෙදර ඒ අසල ගෙවල් වල ඉන්න අයත් ඊළඟට බයෙන් සිටින්නේ. කොයි වේලේ හොරු අප ගෙදරට පණිවිද කියලා. භය. ඒ හොරාගෙන් පැමිණෙන භය. කාම මිත්‍යාචාරය කරන තැනත්තාගෙන් ඒ යම් යම් ස්වාමි පුරුෂයන්ට කොයිතරම් බය හේද? ඕනගේ රැකී ආරක්ෂාවල පවා නිරත වන්නට බැරි කමක් ඇති වෙනවා. එහෙම කවුරු හරි ගෙවල් අසල වාසය කරනවා නම් නේ. ඒ විදිහේ බය එන්නේ. බය එන්නේ බාලයයි. ඒ බාලයාව තමයි අපට ආශ්‍රය කරන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ. අසේවනාච බාලාම. ඒ කිවේ ඒ ඔහු සමග එකතු වන්නට තිබෙන්නේ ඔහු කරන ක්‍රියාවලට සම්බන්ධ වන්නේ. එහෙම නැත්නම් ඔහුගේ ක්‍රියා හොඳ නැහැනේ. ඒ නිසා හොඳ කෙනෙක් ඔහු සමග එකට හැසිරෙන්නේ ඔහු සමග ආශ්‍රය කිරීමක් කරන්නේ නැහැ. අන්න ඒ නිසා මේ බාලයාගෙන් පැමිණෙනවා බිය. ඒ බිය පැමිණෙන්නේ හිතම ඔහුගේ කය මනාකොට හසුරුවාගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා හිතම කයින් වැරදි දේ කරන්නේ. ඔහු වචනය හසුරුවාගත්ත කෙනෙක් නෙවෙයි. ආරක්ෂා කරගත්ත කෙනෙක් නෙවෙයි. ඔහු වචනයෙන් වැරදි දෙයක්මයි කියන්නේ. ඔහුගේ සිතද මේ කයින් කෙරෙන වැඩවලට වචනයෙන් කෙරෙන ක්‍රියාවන්ටත් සිතේ සම්බන්ධය තමයි තිබෙන්නේ. ඒ සම්බන්ධයක් තිබෙන අතර සිතින්ම කරන පව් ටික. සිතින්ම කරන. ඒකනේ අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියලා තුනක් දැක්වේ. අන්න ඒවා කාගෙන්ද සිදුවන්නේ? කවුද එහෙම එලෙස සිතා සිටින්නේ? බාලයෙක්. අඥානී. තමාගේ ජීවිතය කුමක් සඳහාද කියා තේරුම් නොගත් පුද්ගලයෙක්. එනිසා යම් කෙනෙක් ඒයින් වැළකී සිටිනවා. මා කලින් සඳහන් කළ පරිදි ඔහු අභේදාරය දෙවි කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ පංචශීලය ගැන දේශනා කරන අවස්ථාවලදී වදාරා හිතෙම ඒ පංචශීල් රක්නා තැනැත්තේ ලෝකයාට අභේදානය දෙන කෙනෙක් කියයි. අභේදානය දෙන. බිය නැතුව වාසය කරන්නට. ඔහු නිසා බියක් එන්නේ නැහැ. බිය නැතුව වාසය කළ හැකි බවක් ඔහු නිසා ලැබෙනවා. ඉතින් හැමදෙනාම එලෙස පන්සිල් රැක්නෝ නම් කාහටවත් මරණ බිය, සොර බිය ආදී ඒ බිය පැමිණෙන්නේ නැහැ. ඒ නිසා තමා කෙනෙක් වැදගත්ෙක් වෙන්නේ. ගෙදරකට වැද්දා ගැනීමට සුදුසු කමක් ලබන්නේ ඒ පන්සිල් වලින් රැකුණු කෙනෙක්, පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් කියන බව ඒ නිසා දැක්කේ. ඒ වැදගත් මිනිහෙක් කියලා කියන්නේ. ඒ වැදගත් මිනිසුන් කියන්නේ ඔය තේරුනේ. ගෙදරකට වැද්දා ගැනීමට කියන්නේ ගෙදරකට පිළිගැනීමට, ගෙදරකට යන්නේ එන්නට සුදුසුකමක් තිබෙන කෙනෙක් හිතෙම. ඔහු නිසා ඒ ගෙදර අයට කිසිදු වරදක් සිදුවන්නේ නැහැ. පන්සිල් රක්නා කෙනෙකුගේ තිබෙනවා ඒ తত্ত্বය. ඒ නිසා ඒ යුදු නොකර හැරීමක් නෙවෙයි ඒක. එතන තිබෙනවා කිරීමක්. ඒක තේරුම් ගන්නට. එහෙම නැත්නම් ඒකේ හුදු නත්‍යාර්ථයක් කියලා. නැtei කියන අර්ථයක් පමණක් ඇති දෙයක්සේ ගන්නවා. එහෙම ගැනීම වැරදි. දැන් ඒ කොහොමද අප තේරුම් ගන්නේ? දැන් සතුන් මැරීමෙන් වළකින කෙනෙක් කියලා. ඒ වැළකීම කියන වචනය බොහොම වැදගත්. වේරමණී කියන්නේ. වේරමණී කියන්නේ වළකිනවා. ඉතින් වළකින්නේ කොයි අවස්ථාවකද? සතෙකු මරන්නට අවස්ථාවක් තවම පැමුණුනේ නැහැ. ඒ කාලය තුලදී Taman වැළකී සිටිනවායි කියලා.
කියත හැකිද? කොහොම මරන්නට අවස්ථාවක් පැමුණුනේ නැති නිසා. නැති නිසා Tamanට ඒ වැරද්ද කිරීමට අවස්ථාවක් යෙදුනේ නැහැ. නමුත් ඒ නදු අවස්ථාවක් ඉදිරිපත් වුණොත් ඒ අවස්ථාවේදී කරනවා නම් ඒ ප්‍රාණඝාතය එතම වැළකුණු කෙනෙක් නෙවෙයි. එතන වැළකුණු. ඒ නිසා තමයි දැන් ඔය සිල් පිළිබඳව කියන තැන අත්ථි සීලං ලාභ පරියන්තං අත්ථි සීලං යස පරියන්තං අත්ථි සීලං ඥාති පරියන්තං අත්ථි සීලං අංග පරියන්තං ජීවිත පරියන්තං ওই විදිහට දක්වා තිබෙනවා. සමහරෙක් සීල් රකින්නේ න්‍යාය හිමිකොට අත්ථි සීලං ඥාති පරියන්තං න්‍යායකු යම්කිසි වරදකට අසු වී සිටිනවා. ඔහුට විරුද්ධව නඩු පවරලා තියෙනවා. අපි ගනිමු එතන අසු වෙලා තිබෙන්නේ මිනි මැරීමේ චෝදනාව. කළ බවක් ඇත්ත. ඔහුට මේ චෝදනාවෙන් බේරෙන්නට තිබෙන එකම ක්‍රමය ඔය මරණය සිදු කළයි කියන ස්ථානයෙහි ඔහු ඒ වේලාවේ සිටියේවත් නැත. ඔහු ඒ වේලේ සිටියේ ඊට 70%කට ඈත අසුවල් කැනක කියලා එහෙම ඔප්පු කරගන්නට පුළුවන් වුණොත් සමහර විටක හිතන ඒ චෝදනාවෙන් නිදහස් වන්නට පුළුවන්. ඒකට ඕන කරනවා බලවත් සාක්ෂියක්. කෙනෙකුට පුළුවන් න්‍යායකට පුළුවන් ඒ සාක්ෂිය දෙන්න. ඔහු ඊට කලින් කවදාවත් බොරු කියලා නැහැ. නමුත් උසාවියට කැඳවලා ඔහු කියනවානේ මේ කියන්නේ ඇත්තම මිසක බොරුවක් නෙවෙයි සත්‍යයමයි ප්‍රකාශ කරන්නේ කියලා ඒ සහතිකයකුත් එහෙම කරලා ඊළඟට කියනවා මොහු අසුවල් දිනෙහි ඊට කලින් දිනක පැමිණිලා මෙහෙම වාසය කරලා මාත් සමග මේ තැන්වලට ගියා ඒ අවස්ථාවේදී කියලා ඉතින් සාක්ෂිය දෙනවා. ඒ කීවේ බොරු. ඒ බොරු කීවේ කුමටද? යම් මුදලක් ලබා ගන්නට එහෙම නෙවෙයි. මේ න්‍යායාව බේර ගන්න. න්‍යායාව බේර ගන්න. එතන අත්ථි සීලං ඥාති පරියන්ත. න්‍යායාව හිමිකොටයි ඔහුගේ සීලය රැකුනේ. ඔහු එතෙක් සිල්වතෙක්ව සිටියා. ඒ මේ විදිහේ අවස්ථාවක් නොයෙදුණු නිසා. දැන් න්‍යායා මේකට හරස් වෙලා ඉන්නවා. එතෙන්දි මොකද්ද කරන්නේ? සීලය රකින්නවද න්‍යායව බේර ගන්නවා. ඒ තීරණය තමාට පැවෙන්නේ. එතකොට දිලේසි සීලය කැපකොට න්‍යායව බේරා ගැනීම. ඉතින් එහෙම සමහරෙක් ඔය නිදර්ශනයකට කිව්වේ ඒ අනුසාරයෙන් ගත හැකි අපට ඒ සීල් රක්නා අයගේ සීල් රක්නා තත්ත්වය. ඒ නිසා තමයි ඔය බොහෝ දෙනෙකු කරන පින් කියලා කරන දේවල් තිබෙනවානේ. ඒ දේවල් වලින් රැස්වෙන පින් එතරම් දෙයක් නැහැ. දෙවිවරුන්ට අනුමෝදන් කරන විට වුවන් ඔවුනුත් සමහර විටක hina වෙනවා ඇති. මොකක්ද මොහු කරගත්ත පින කියලා hina වෙනවා ඇති. ඒ මොකද ඒ තරමට පිනක් කරගත්තේ නැති කෙනෙක්. පින් කරනවායි කියන එක අමාරු වැඩක්. සමහර හිතන්නේ ලේසි එකක්. පින සිත පිළිබඳව එකක් තමයි. සිත පිළිබඳව ඒ සිත පිනක් සිදුවන අයුරු පවත්වනවායි කියන එක අමාරුයි. බොහෝ විට මේ පින් කරන අවස්ථාවලදී පවා බොහෝ දෙනෙකු කරන්නේ පව්. සිත වශයෙන් සැලකන විට පව් සිදු කර ගන්න අවස්ථාවයි. පින් කරගන්නේ බොහොම නුවණ ඇති කෙනෙක්. නුවණ තියෙන්නට ඕන ප්‍රධාන වශයෙන්. ඒ නිසා තමයි ප්‍රශ්නයක් නගා තිබෙන්නේ කෝචාදි කුසලානං ධම්මානං කුසල ධර්මයන්ගේ ආදිය කවරේද? ඒ කියන්නේ කුසල ධර්මයන්ගේ මුල කුමක්ද කියන්නේ. සීලංච සුවිසුද්ධං දිට්ඨිච උජුකා කියලා දැක්කේ. සීලංච සුවිසුද්ධං ඊතා පිරිසිදු වූ සීලයක් දිට්ඨිච උජුකා ඍජු සම්‍යක් දෘෂ්ටියක් ඇදෙනති සම්‍යක් දෘෂ්ටියක් කියන මේ දෙක කුසලයන්ගේ මුලයි කියලා දක්වනවා. ආදියයි කියලා දක්වනවා. ඒ නිසා තමයි බණ දහම් හරි හැටියට දැනගන්නට ඕන
කෙනෙකු පිනක් වුවද හරි විදිහට සිදු කර ගන්න. ඒ දැනීම නැත්නම් පින් කර ගැනීම කොහොම අමාරුයි. ඉතින් ඒ කාමාවචර කුසල කර්මය කාය කර්ම, වාග් කර්ම, මනක් කර්ම කියලා කොටස් තුනකට බෙදෙනවා. සතුන් මැරීමෙන් වැළකීම ආදී ඒ 10ක් තිබෙනවා. ඒවාට කියනවා දස කුසල කර්මපත. ඒවා දස කුසල. එතකොට ඒ ద్వාරයන්හි පවත්නා කුසල්ය. ඒ ద్వාර කාය කර්මය, ඒවත් කුසල කාය කර්ම, කුසල වාග් කර්ම, කුසල මනක් කර්ම. ඒ කුසල මනක් කර්මය දක්වලා තිබෙන්නේ අනභිජ්ජා, අව්‍යාපාද, සම්මා දිට්ඨි. තව තිබෙනවා දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, ධම්ම දේශන, දිට්ඨිජ්ජු කම්ම කියලා දැක්වෙන 10. ඒවාට දස කුසල් කියලා කියන්නේ නැහැ. ඒවා නම් කර තිබෙන්නේ දස පුණ්‍ය ක්‍රියා. දස පුණ්‍ය ක්‍රියා. කුසලය ප්‍රධාන වශයෙන්ම විරතිය ප්‍රධාන මුල් කොටයි ඇතිවන්නේ. කුසලයේ තිබෙනවා ඒ විරති ස්වභාවය, වලකින ස්වභාවය. සතුන් මැරීමෙන් වැළකීම විරති සීල. දැන් සිල් ගැන සඳහන් කරන තැන සිල් දෙවර්ගයක් නැත්නම් සිල් කොටස් දෙකකට බෙදා දක්වනවානේ. ප්‍රධාන වශයෙන් චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල. චාරිත්‍ර සීල කියන්නේ චාරිත්‍ර වශයෙන් සිදු කරන දේවල් කියලා. දන් දීමක් චාරිත්‍ර සීලයක් වෙන්නට පුළුවන්. ඒ පවුලේ උදවිය, පවුලේ අය පරම්පරා ගණනක් සිටම යම් යම් දිනවලදී දන් දීම සිරිතක් වශයෙන් පවත්වාගෙන එනවා නම් ඒ සිරිත නොකඩවා පවත්වාගෙන යාම වශයෙන් යමෙක් ඒ දන් දීම ඒ නියමිත දිනවලට කරනවා නම් එය දන් දීම වශයෙන් දන් දීමේ පිනක් වන අතර, පුණ්‍ය ක්‍රියාවක් වන අතර එය චාරිත්‍ර සීලයක්ද වේ. අන්න ඒ විදිහේ චාරිත්‍ර තිබෙන චාරිත්‍ර සීල. දැන් අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගෙහිද එන අංග සීල, සමාධි, ප්‍රඥා කියන ඒ ත්‍රිවිධ ස්කන්ධයන්ට නැත්නම් ත්‍රිවිධ ශික්ෂාවට ඇතුළත් කර. ත්‍රිවිධ ශික්ෂාව මේ තුන මේකට ඇතුළත් වෙනවා නෙවෙයි. මේවා ත්‍රිවිධ ශික්ෂාවට ඇතුළත් කරන. ඒන් තේරුම් ගන්නට තිබෙන්නේ දැන් සීලයයි කියන එකට ඇතුළත් කරනවා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන තුන. ඒ සීලයට මේ අංග තුන ඇතුළු කිරීමෙන් සීලය මේ අංග තුනට ඇතුළු කළා වෙන්නේ නැහැ. ඒක මතක තබා ගන්න. මොකද මේ අංග තුනට ඇතුළත් වන්නේ විරති සීල් කියන කොටස. ඒ නිසා ඒ විරතීන් වශයෙන් උයි ඒ සීල් දක්වලා තිබෙන්නේ, නැත්නම් ඒ අංග දක්වලා තිබෙන්නේ. ඒ සත්‍යකතමා සම්මා වාචා. සම්මා වාචාව නම් කවරේද? මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරුසා වාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. ඒ විදිහටයි දැක්කේ. ඒ බුරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන කීමෙන්, හිස් වචන කතා කිරීමෙන් වැළකීම. එතකොට විරමණය, විරති සීලය, විරතියයි එතන දැක්වෙන්නේ. ද විරතිය විතරක් නෙවෙයි සීලයට ඇතුළත් කියලා අප කියනවා. චාරිත්‍ර සීලය කියන කොටසට ඊට වඩා විශාල දෙයක් බදනවා. ඒ ටික ගත්තේ නෑ මෙතන. ඒව ගත්තේ නෑ. මෙතන දැක්වෙන්නේ විරති සීලය පමණයි. අනේ ඒ නිසා තමයි මේ අංග තුන සීලස්කන්ධයට ඇතුළත් කරනවායි කියලා දක්වන්නේ. ඒ වගේම තමයි සමාධි ස්කන්ධ, පඤ්ඤා ස්කන්ධ කියන ඒවා පිළිබඳ. දැන් මේ කාමාවචර කුසල කර්මය දක්වන තැනදී ප්‍රධාන වශයෙන් මේ පුණ්‍ය ක්‍රියාවන් තුනක් දැක්වෙනවා. දාන,
සීල භාවනා. දාන සීල භාවනා. දානය සීලය භාවනාව කියලා ඒ තුන. ඒ තුන වඩාත් පුළුල් කොට පෙන්වනවා පින් කිරියවත් 10ක්. ඒවා තමයි දාන සීල භාවනා ඒ තුනම අරගෙන ඊළඟට අපචායන වෙයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන දික්ඛිජ්ජු කම්. දැන් මේ හැම එකක්ම දාන සීල භාවනා කියන මේ තුන වශයෙන් ඒ අපචායනාදී අනිත්වාත් එකතු කොට පුණ්‍ය ක්‍රියා වස්තු 10ක් වශයෙන් දක්වා තිබෙතත් ඒ සියල්ලම සිදු කිරීම වශයෙන් උපදනා සිත සලකන විට ඒ සිත් වශයෙන් ලැබෙන්නේ මේ කාමාවචර කුසල් සිත් 8. කාමාවචර කුසල් සිත් 8. දන් දීමේදී කාමාවචර කුසල් සිත්. එතකොට මේ කාමාවචර කුසල් සිත් 8 අප ඉගෙනගෙන තිබෙනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික ඔය ආදි වශයෙන් ඒවා අපි ඉගෙනගෙන තියෙනවා. දැන් එයින් පෙනෙන්නේ දන් දෙනකොට සමහරෙකුට උපදනා සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික සිත. තවත් කෙනෙකුට උපදිනවා සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සිත. එහෙම නැත්නම් සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික සිත. දැන් බොහෝ විට කුඩා ළමයින්ට මව්පියන් විසින් කරන ලද ඇනවීම හේතු කොටගෙන ඒ අය දාන ආදීෙහි යෙදෙනවා. එහෙම අවස්ථාවලදී ඔවුන්ට සසංඛාරික සිතක් ඇතිවනවා. සමහර විටක කුඩාය කියලා කෙනෙකුගේ සිතෙහි නුවණ උපදින්නේ නැtei කියන්නට බෑ. ඒ ඥානය කියන එක ඒ අවස්ථාවලදී උපදින්නටත් පුළුවන් නූපදින්නටත්. ඒ උපදින්නේ නම් එයි මේ කරන ක්‍රියාව යහපත් ක්‍රියාවක්, එයින් ප්‍රතිඵලයක් ඇත. කර්මයක් විපාකයක්. මේ පිළිබඳ හැඟීමක් විශ්වාසයක් එහෙම නුවණ කම්මස්සගත සම්මා දිට්ඨි වශයෙන් ඇතිව නම් ඒතනත්ත කරා. සමහර විටක ඊටත් වඩා ඉහළ විදිහටත් සිතලා ඒ දන් දීමේ පින කරත හැකි. ඒ නිසා එහෙම අවස්ථාවලදී ඥාන සංප්‍රයුක්ත වෙනවා. ඇතැම් විටක අසංඛාරික වෙනවා. කාගේවත් ඇනවීමක් නිසා නම් එහෙම නැත්නම් Taman හෝ සමහර විටක එහෙම වෙනවා. කවුරු හරි පිනක් පිළිබඳව දැනගන්නට ලැබුණා. සම්බන්ධ නොවි ඉන්නට හිතලා පස්සේ ඒ ගැන ටිකක් කල්පනා කරලා හිතලා බලලා නෑ මේක හොඳයි සම්බන්ධ වෙන්නේ කියලා ටික අමාරුවෙන් කල්ලු කරගන්නවා එතන. එහෙම කිව්වා. දැන් එහෙම අවස්ථාවලදී ඒවා සසංඛාරික සිත් වෙනවා. මම මේ දිනතුන්ට කියලා තිබෙනවානේ සමහර අවස්ථාවලදී සමහර කෙනෙක් පින ඇඟේ ගැහුවත් බාරගන්නේ නැtei කියලා. ඇඟේ ගැහුවත් බාරගන්නේ නැහැ. පව් නම් ඇඟේ ගහන්න ඕන නැහැ ඈත තිබියදීම ගන්නවා. පින් එහෙම බාර ගන්නට ලෑස්ති නැහැ බොහෝ විට. බොහෝ දෙනෙක්. මොකද සමහරුන්ට හිතෙනවා ඒ පිනේ කියන එක මේ තියෙන දෙයක් යන එකක්. සමහරවිට තියෙන දෙයක අඩුවීමක්. එහෙම හිතන අය සිටිනවා. ඒ අයට පින් කර ගැනීම බොහොම අමාරුයි. සමහරෙකු පින් කළාන් අර අපුත්තක සිතානන් එක කාලයකදී කරපු පින් වගේ පින් කරන්නේ. අපුත්තක සිතානන් එක කාලයකදී කරපු පිනක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළානේ. පසේ බුදුරජාණන් වහන්සේ නමක් Tamanගේ ගෙදරට වැඩි අවස්ථාවේදී Taman ආසනයක වාඩි වෙලා හිටියේ. අසුනෙන් නැගිටලා සේවකයෙකුට නියම කළා. මේ ශ්‍රමණයන්ට යමක් දෙන්නේ කියලා. මේ නියමය නිසා ඒ ශ්‍රමණයන් වහන්සේට පිළිගැන්වුවා. පසේ බුදුරජාණන් වහන්සේට යමක් දුන්න ආහාරයක් උඩ කළා. උන්වහන්සේ එයත් රැගෙන වැඩියා. මොහුට පස්සේ හිතුණා මේ නියම කළ තැනැත්තාට හිතුණා. ඔහුගේ අයිතිය තියෙන්නේ.
අරයා දුන්නට සේවකයා මේ ශ්‍රමණයන්ට දුන්න ඒ ආහාර කොටස මගේ කම්කරුවෙකුට දුන්නා නම් සේවකයෙකුට දුන්නා නම් යම් ප්‍රයෝජනයක් මට ලැබෙනවා. මෙන්න මේ නරක හිතක් ඇති කරගන්න. ඉස්ලාම අසංඛාරිකව තමයි අර පින කළේ දෙන්නේ කියන්නේ. පස්සේ ඇති කරගත්තා. ඒ පින කරලා ඒ කියන්නේ යම් කිසි අක්තිවාරමක් සහිත හරියට කණුවක් ගොඩනගලා ඊළඟට ඒකට කුළු මිටි පහරක් දුන්නා වගේ කුළු ගෙඩියකින් පහරක් දුන්නා වගේ ඒක දුරු කරන්න හිතුවා. මේ නිසා උනේ කුමක්ද? ඔහු එවකට ඒ පළාතේ සිටි මහා ධනවතෙක් වුණා. මහා ධනයක් කියන්නේ පසු කාලයක මේ කළ පින හේතු කොටගෙන මහා ධනවතෙක් වුණා. නමුත් ඔහුගේ අර සිතේ තිබිච්ච ඇතිවෙච්ච නරක ගතිය නිසා පින නිසා ලැබුණු ඒ සම්පත් ඔහුට භුක්ති විඳීමට සිත දුන්නේ නැහැ. ඒ නිසා ඔහු හොඳට කෑවේ නැහැ. ඕනතරම් රසමස වලින් යුක්ත වූ ආහාර පාන ගන්නට ඉඩක් තිබුණත් වස්තුව තිබුණත් ඔහු බොහෝම දල ආහාරයෙන් යැපුණේ. ඔහු හොඳට ඇඳේ නැහැ. ඇඳේ නැහැ. ඉරෙන්නේ නැති බොහෝ කලක් පාවිච්චි කරන්නට පුළුවන් අන වලින් කරපු ඇඳුම් ඇඳේ. ඔහුට සැපසේ වාහනයක නැගලා යන්නට තිබුණා. ඒ කාලේ තිබුණු හැටියට ඕනනම් දෝලාවකින් යන්නට පුළුවන්. එහෙම නැත්නම් හොඳ කරත් එක නැගලා යන්නට තිබුණා. නමුත් ඔහුගේ කරත්තය දිරු කරත්තයක් එහෙමෙන් ගැට ගහගෙන ගිය කරත් එක නැගලා යොහු ගමන් කළේ. එහෙම කරලා පස්සේ ඔහු මැරී ගියා. ඔහුට දරුවෝ සිටියෙත් නැහැ. අපුත්තක කිවේ නිසායි. පුතුන් නැති දරුවන් නැති සිතාන අපුත්තක සිතා. මරුණට පස්සේ කොසල් රජුරෝ ඒ ධනය ඔහු සතු ධනය භාණ්ඩාගාරයට අද්දවා ගත්තා. රජුරන්ගේ භාණ්ඩාගාරය. එදා රජුරවන්ට ඒ වැඩේ යෙදුනා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ගිය ටිකක් ප්‍රමාද වෙලා. මහරජා මොකද මේ බොහොම දවාල ස්වාමීනි අපුත්තක සිතානෝ අද මැරුණයි. ඔහු සතු ධනය භාණ්ඩාගාරයට යවලයි මේ ආවේ. මේ අපුත්තක සිතානෝ ස්වාමීනි මේසා විශාල ලැබුණා. ඒවා ප්‍රයෝජනයට ගන්නට ඔහුගේ සිත දුන්නේ නැහැ. සිත ඇති උනේ නැහැ. ඒවා භුක්ති විඳින්නට. එහෙම කරලා ඔහුට දරුවන් නැතිවීමට හේතුවක් මේ වස්තු තණ්හාව නිසාම. සසර එක જાතියකදී ඔහු තමාගේ සහෝදරයාගේ පුතා ගලකින් ගහලා මරා දමලා. ඒකට සසර බොහෝ දුක් විඳා නිර්යා අපායේ මේ ජීවිතයේදී ඔහුට දරුවන් නැති වුණේ ඒ කාරණේ නිසා. මහරජා ඊතම මැරී ගොස් දැන් මහා රෞරවෙහි පැසෙනවයි. පච්ච එහෙමයි වදා. මහා රෞරවය කියන්නේ අටමහා නිරයන්ගෙන් එකක්. ඒ මහා නිරෙහි පැසෙනවයි. ඒ නිසා මේ පින්යයි කියන ඒවා කිරීමට කවුරුවත් භය විය යුතු නැහැ. බියවන්නට ඕනේ පව් කරන්න. බුදුරජාණන් වහන්සේ එහෙමයි වදාරලා තිබෙනවා. පව් කරන්නට අවස්ථාවක් පැමිණි කල. පව් කියන ඒවා කිරීමේදී ඒ අය ඒ පාපේ නිසා ලබන ආස්වාදයක් තියෙනවා. නේ? ආස්වාදයක් තියෙනවානේ. ආස්වාද ජනනීය නොවේ නා. තමාට එයින් යම්කිසි ප්‍රිය මනාප බවක්, සොම්නස් බවක්, ප්‍රීතියක් සිතේ හටගන්වන්නේ නැත්නම් කෙනෙක්ගේ පව් කරන්නට යන්නේ නැහැ. ඒකෙන් තමන් ලබන යම්කිසි ආස්වාදයක් නේ. දැන් සමහරු කාට හරි ගහලා ඊළඟට ඒකෙන් ලබන ආස්වාදය එකපාරෙන් වැටුණායි ආදි වශයෙන් කීකිය ඉතින් ආස්වාද ලබන්නේ. ඒ වගේ ඒ කරන පාපයෙන් තමන් ලබන ආස්වාදයක් තිබෙනවා. ඒ ආස්වාදය අත්හරින්නට ඕනේ පව් කරන්නේ නැත්තම්. ඒ කියන්නේ ඒ පාපයෙන් තමන් ලබන යම් ආස්වාදයක් තිබේ නම් ඒ ආස්වාදය පරිත්‍යාග කරන්නට වෙනවා. ඒ පාපයෙන් වළකින තැනත්තා.
බුදුරජාණන් වහන්සේ ඒ පවෙන් වැළකීම කෙසේ කළ යුතුදයි කියා දක්වා තිබෙනවා. අස්සු මුකෝපි රුදමානා කියලා. ඒ වචනය අස්සු මුකෝපි රුදමානා කියන්නේ කඳුළු ඇස් දෙකෙන් කඳුළු වැగిරෙන මුහුණ ඇතිව. ඒ කියන්නේ මහා කනගාටුවකින් මේ පාපය අත්හරින්නෙත් එතන. කැමැත්තකින් නෙමෙයි. එහෙම කරලා හෝ ඊන් වළකින්නට උගන්වනවා. එහෙම කොට වළකින්නට යා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඇයි එහෙම වැළකීමක් Tamanට යහපත පිණිසයි වෙන්නේ. යහපත පිණිසයි. ඒ නිසායි එහෙම වදාළේ විදිහට. අසුමුකෝ පිරුදමානා කියන්නේ Tamanට කඳුළු එනවා. ඇඬෙනවා. මේ වැඩේ කරගන්නට මේ දේ කරන්නට මේ බැරි නිසා නැත්තම් Taman එයින් මේ වළකින නිසා. ඒ කළොත් ලැබෙන මේ සම්පත හෝ යම්කිසි වින්දනය Tamanට නැතුව යනවා. ඒකට කැමති නැහැ. ඒ නිසායි මේ කඳුළු පෙරෙන ඇස් දෙකින් යුතුව වළකින්නේ. එහෙම වැළකීමත් ඒ තැනත්තාට හිත පිණිසයි වන්නේ. ඒ මොකද පාපය කොට ලබන ලද ආස්වාදය මේ දැන් ලැබුණා. ඒ හේතු කොටගෙන අනාගතයේදී Tamanට විඳින්නට සිදුවන අපාදුක සාංශාරික දුක් මෙපමණයි කියලා දක්වන්නට බැරි නිසා. අනේ එහෙමයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් ඒ නිසා පව අඬා හරි වළකින්නට ඕන දෙයක්. අඬා හෝ වැළකිය යුතු දෙයක්. පින සොයාගෙන ගොස් කළ යුතු දෙයක්. පිනේ කියන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මා භික්කවේ පුඤ්ඤානං භායිත්ත. මහණෙනි පිනට බියවන්නට එපා. පිනට බියවන්නට. දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. දෙවියෙකුට වුවද පින් උපකාරයි පිණිස පවතී. මිනිසෙකුට වුවද පින් උපකාර පිණිස පවතී. පැවිද්දෙකුට වුවද පින් උපකාර පිණිස පවතී. උපකාර පිනෙන් ලැබෙන උපකාර. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සුඛස්සේතං අධිවචනං යදිදං පුඤ්ඤාන. පිනේ කියන්නේ සැපයට නමක්. අපි කවුරුත් කැමති එහෙමනේ. ව්‍යාපාරා සබ්බ භූතානං සුඛත්ථාය විධීයරේ. සුඛංචන විනා ධම්මං තස්මා ධම්මං කරෝ භව. ඒ ශ්‍රීසංගපෝ කුමාරයාට නන්ද හාමුදුරුවන් කරන ලද අවවාද ස්වරූපයෙන් අත්තනගල්ල විහාර වංශය කියන පොතේ ඒ කුමාරයන්ට කරපු අවවාදයක් හැටියට දැක්වෙන ගාථාවක්. ව්‍යාපාරා සබ්බ භූතාන සුඛත්ථාය විධීයරේ. සියලුම සත්වයන්ගේ හැම උත්සාහයෝම පවත්වන්නේ සැප සඳහාමය. සැපක් සඳහාය. සැප ලබා ගැනීම. සුඛංච නවිනා ධම්මං ධර්මයෙන් තොරව සැපයක් නම් නැත්තේය. තස්මා ධම්මං කරෝ භව. එබැවින් ධර්මයේම පත්පරව යෙදී වාසය කරව කියලා අවවාදය කරා. අන්න ඒවා අප සැලකිය යුතු කරුණු. අභිධර්මයේ ඉගෙන ගන්නකොට අභිධර්මයේ එන්නේ ප්‍රධාන වශයෙන් උගන්වන්නේ චිත්ත චෛතසික රූප. අනික නිබ්බාන ධර්ම. ඒවා පිළිබඳ ගණන් හිලව් අප ඉගෙන ගත්තා. සිත 89යි චෛතසික 52යි 820 රූපයයි ඉගෙන ගත්තා. ඒ චිත්ත චෛතසික රූප කියන මේවායේ ඊළඟට එන විශේෂ විභාග අකුසල් සිත් 12යි කාමාවචර කුසල් සිත් 8යි නැත්නම් අකුසල් සිත් 12යි කුසල් සිත් 21යි විපාක සිත් 36යි ක්‍රියා සිත් 20යි කියලා ඉගෙන ගන්නවා. ඊළඟට ඒ කාමාවචර ආදී භේදය අපි මුලින්ම දැනගත්තා. කාමාවචර සිත් 54යි රූපාවචර සිත් 15යි අරූපාවචර සිත් 12යි ලෝකෝත්තර සිත් 8යි. නැවතදී ලෝකෝත්තර සිත් 40ක් කොට ඉගෙනගත්ත ක්‍රමයකුත් මේ පිනතුන්ට මතකයි. ඒවා ඒ සිත් සොම්නස් සහගත වෙන හැටි
උපේක්ෂා සහගත වෙන හැටි, ඥාන සම්ප්‍රයුක්ත වෙන හැටි, ඥාන විප්‍රයුක්ත වෙන හැටි, අසංඛාරික වෙන හැටි, සසංඛාරික වෙන හැටි ඒවාද අපි දැනගන්න. මේ ඔක්කොම දැන ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒකයි ඉස්සර කියන්නේ. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි මේ ඔක්කොම ධර්ම අපේ හිතේ රොක් කරගෙන ඉන්නවා. අපි උගත්තු කියලා ලෝකයාට පෙන්වන්නට නැත්තම් මානෙන් ඉදිමෙන්නටද? නෑ. ඒකට නෙවෙයි. එහෙනම් කුමටද? අකුසල් කියන්නේ වැළකී යුතු දේ. ඒක තේරුම් ගන්න. බොහෝ දෙනෙකුට වෙන්නේ අකුසලය අකුසලයක් කියලා දකින්නේ නැහැ. තමාව මුලා කරන. මේ අකුසලයක් උපදවාගෙන කරන දේම තමා හොඳ දෙයක් කරනවායි කියන්නේ. හරියට කවුරුවත් කරන වැරැද්ද නිසා තමා තරහ වෙනවා වගේ. ඒ තරහ වෙනකොට Tamanට හිතෙන්නේ තමා තරහ වෙන්නේ මේ නිකන් නෙවෙයි. කවුරු හරි කරන වරදක් නිසා. ඒක Tamanගේ හොඳ ගතියක්. මේ තරහ වීම හොඳ ගතියක් කියලා හිතනවා. ඒක තවදුරටත් දියුණු කරගත යුතු ගතියක් කියලායි සභාවුන්ට වැටහෙන්නේ. අන්න ඒ මුලාව බොහෝ දෙනෙකුට තියෙනවා. ආභිධර්මිකයින්ටත් ඒක තියෙනවා. ආභිධර්මිකයින්ටත් තියෙනවා. ඒ නිසා අභිධර්මයේ ඉගෙන ගත්තා ඉගෙනීමෙන් ලැබපු ප්‍රයෝජනයක් නැහැ. මගෙන්ම අහලා තියෙනවා සමහර කෙනෙක්. අහලා තියෙනවා. මේ අභිධර්මය ඉගෙන ගන්න අය සිටිනවා සමහරේ. ඒ අය මේ ඉගෙන ගත්තට පස්සේ හිතියටත් වඩා තරහ යනවානේ. ඉස්සර හිතියටත් වඩා. මොකද ඒ? මගෙන් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. ඉතින් මා කීවා ඒ අභිධර්මයේ වරදක් නෙවෙයි. ඒ අභිධර්මයේ වරදක් නෙවෙයි. අඩු ගන්නනේ ඒ තරහවත් යන ගතිය වුවත් ඒ තරත්තා තේරුම් ගන්න ඇති මේක නරකක් කියලා. වරක නැත්තම් වර එක. ඒකත් ඔහු අභිධර්මයේ ඉගෙනීමෙන් ලබන ලද ප්‍රයෝජනයක්. නමුත් බොහෝ විට වෙන්නේ ඒක නෙවෙයි. බොහෝ දෙනෙක් හිතනවා Tamanගේ අතීතය ගැන බොහෝ විට Tamanට මතක නැතිය. අපි ගනිමු අපිට කුඩා කාලයක් තිබුණා. ඊළඟට තරුණ කාලයක් තිබුණා. ඊළඟට මේ මධ්‍යම වයසකට පැමිණලා සිටිනවා, මහලු කාලයකට පැමිණලා සිටිනවා. එහෙම අවස්ථා ගත කරලා අපි ආවේ. මේ මහලු වයසේ සිටින එහෙම නැත්නම් මධ්‍යම වයසේ සිටින කෙනෙක් බලාපොරොත්තු වෙනවා තරුණ වයසේ සිටින එහෙම නැත්නම් කොළු වයසේ සිටින Tamanගේ පුතා නැත්නම් දුව තමා වගේ තැන්පත් වෙච්ච අතපා හකුලුවාගෙන ඉන්න මහා සාන්තුවරයෙක් හැටියට ජීවත් වෙන්නට ඕනේ කියලා. එහෙම බලාපොරොත්තු. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා Taman මේ ආගමික පැත්තකට නැඹුරු වෙලා සිටින්නේ. තමා වගේම gedara අනිත් උදවිය මේ පැත්තට නැහැ. නෑ. ඒ නිසා ඔවුන්ගේ ඕනෑපාකම් තිබෙනවා. ඔවුන් කරන වැඩ කටයුතු තිබෙනවා. කතා බහ තිබෙනවා. එහෙම අවස්ථාවලදී මේ තමාට උවමනා කරන සංසුන්කම gedara නැහැ. ඒකට තරහ වෙනවා. ඒකට තරහ. සමහර විටක Taman අපි ගනිමු Taman පන්සිල් සමාදන් වෙනවා නැත්නම් බුදුන් වඳිනවා. gedara ළමයි මේක හරියට දන්නේ නැහැ. gedara අය වෙන ටිකක් ශබ්ද නගෙන වැඩක් කරනවා. මේ බැඳීම පැත්තකින් තදලා එතනට ඇවිත් ඒ අයට කෑකෝ ගහනවා. උඹලා දන්නේ නැද්ද මා කරන වැඩේ? එතකොට මේ ලැබපු තැන්පත්කම කුමක්ද? Taman ඉගෙනීමේ Tamanගෙන් අනිත් අයට ලැබෙන ආදර්ශයක්. ඒක තේරුම් ගන්න. මේ ඒ නිසා එකක් ධර්මයේ දැනීම නිසා ඇතිවන උගත්කමක් තිබෙනවා. ඒ උගත්කම නිසාම තමා කෙරෙහි පැවරෙන වගකීමකුත් තිබෙනවා. තමා ඒ ඉගෙනීමෙන් ලබ ඒ තත්වය තමාගේ ජීවිතය පවත්වාගෙන යාමට යොදාගත්තොත් එයම බලා සිටින්නන්ට තමාව අනුගමනය කරන්නට තමා ලෙස ජීවත් වන්නට ආදර්ශයක් වෙනවා. අන්න එහෙම ආදර්ශවත් ජීවිතයක් ගත කරන්නට ඒ ඉගෙන ගන්න අය උත්සාහ කරන්නට ඕනේ.
ඒකයි මේ ධර්මයෙන් ලබන ප්‍රයෝජන. ඒක බොරුවට පෙන්වන්න නෙමෙයි. එහෙම පෙන්වන්නත් හොඳ නැහැ. එතකොට මහා මේ රැවටිලි කාර්යයක් කරනවා. තමා තුල නැති තත්වයක් පෙන්ලාගෙන ඉන්නවා නම් ඒක රවටන එකක් නෙමෙයි. ඒක මායා සාඨය කියන ගොඩට වැටෙනවනේ. තමා මහා වැරදි කරන කෙනෙක්. නමුත් කිසිදු වරදක් නොකරන කෙනෙකු හැටියට පෙනී සිටිනවා ඒ මායා. තමා තුල මොනම ගුණධර්මයක්වත් තමන් උපදවාගෙන නැහැ. එහෙත් තමන් මේ තත්වයන් ලබාගත් කෙනෙක් කියලා ලෝකයාට පෙන්වනවා. ඒක සාඨයයි. ඒ දෙකම සුදුසු නැහැ. එහෙම ඒ දෙකින්ම යුක්ත අය මහා හොරු. මහා චෝරෝ කියලා. ඒකත් නෙවෙයි. ඒ නිසා අපි උත්සාහ කළ යුතුව තිබෙන්නේ මේන් අපට දෙන්න මේ ආලෝකයක් නේ ධර්මය කියන්නේ ආලෝක. අපි සිටින්නේ අන්ධකාරයක නිමග්න වෙලා. අන්ධකාරයකට බැහැලා ඉන්නේ. මේ ධර්මයෙන් තමයි අපට ආලෝකය සපයන්නේ. ඒ ආලෝකය පිටුවහල් කරගෙන ජීවිතය සකස් කරගන්න. ඒ සඳහා තමයි ධර්මය ඕන කරන්නේ. එහෙම නැත්නම් අර බුදුරජාණන් වහන්සේ වදාළනේ අපට බහුම්පිචේ සහිතං භාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තෝ ගෝකෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. බහුම්පිචේ සහිතං භාසමානෝ අටුවා සහිත ත්‍රිපිටක ධර්මය හොඳටම අධාරලා ධර්ම කෙනෙක් ත්‍රිපිටකයේ දිවාග ලෙලවන්නට පුළුවන් කෙනෙක්වයි සිටින්නේ. නතක්කරෝ හෝති. නමුත් ඒ අනුව තමන් ක්‍රියා කරන්නේ නැහැ. නතං කරෝ. ඊගත් ධර්මයට අනුව තමන් ක්‍රියා කරන්නේ. හිතම ප්‍රමාදවයි කටයුතු කරන පමත්තෝ කියන්නේ සිහි මුලාවෙන් සිහි නුවණ කියන සිහිය නැතිව වාසය කරන. සිහිය උපදවාගෙන වාසය කරන කෙනෙක් නෙවෙයි. ඒ තැනත්තාගේ తත්වය කාගේ తත්වය වගේද? ගෝකෝව ගාවෝ ගණයන් පරේසං නභාගවා සාමඤ්ඤස්ස හෝති. අනුන්ගෙන් ලැබෙන ගවහිමියාගෙන් ලැබෙන බැලයට ඒ ගවයන් බලා ගන්නා එඬේරා නැත්තම් ගොපල්ලා වගේ ගවයන් හිමියෝ ඉන්නවනේ. සමහරුන්ට ගවයන් සිය ගණන් ඉන්නවා. ඒ සිය ගණන් කවන්න, පොවන්න, නාවන්නට, රැක බලා ගන්නට ඉන්නවා ගොපල්ලෙක්. ගොපල්ලට ලැබෙන්නේ දිනපතා කුලිය බැලය ලැබෙන්නේ. අන්න ඒ ගොපල්ලා වගේ බැලයටයි මේ ස්වාමියාට මෙහි කරන්නේ. ගවයන් බලා ගන්න නිසා Tamanට ලැබෙන්නේ දවසේ කුලිය. ගවයන්ගෙන් ඊට වඩා සම්පතක් ලැබෙනවා. පස්ගෝ රසයට මොහු අයිතිකාරයෙක් නෙවෙයි. පස්ගෝ රසයට අයිතිකාරයෙක් නෙවෙයි, කුලියටයි අයිතිය තිබෙන්නේ. උට ගවයන් බලා ගන්න. අන්න ඒ වගේ තත්වයකට වැටෙනවා. කොයිතරම් ධර්මයේ දැනගත්තත් ඒ ධර්මයට අනුව පිළිපදින්නේ නැති අය. න භාගවා සාමඤ්ඤස්ස හෝති. ඒ අය අර සාමාන්‍ය ඵලයට හිමිකාරයෝ නොවන්නෝය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අනේ නිසා අපි උත්සාහ කළ යුතු තිබෙන්නේ ධර්මයේ ඉගෙන ගන්න. මේක නිසා අපි හිතියට වඩා හොඳ වෙන්නේ. ටිකින් ටික හෝ කියන්නේ Tamanට පේනවනේ. Taman කලින් නොදැක්ක දෙයක් දැන් Tamanට දැක්ක හැකි. Tamanට පේනවා. කලින් වරදක්සේ නුදුටු දෙයක් දැන් වරදක්සේ පේනවා. ඇත්තම වරදක් නම් වරදක්සේ පේනවා. ඒකෙන් වළකින්න. දැන් කලින් හිතාගෙන හිටියනම් කවුරුත් කරන වැරද්දට මට තරහ යන එක හරි ලොකු ගුණයක් කියලා ඒක වැරදි බව තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ මේ ගතිය Taman අත්තර ගැනීමට උත්සාහ කරන්නට. ඒ වගේ තමයි අනිත් කරුණු පිළිබඳව. එහෙම නැත්නම් Taman ලබ ප්‍රයෝජනයක් නැති වෙනවා ධර්මයෙන්. ධර්මය ඕන කරන්නේ ඒකට. එතකොට දාන සීල භාවනා කියන ඒවා අපි දන්නවා. අපචායනය කියන්නේ පිළිය යුත්තම් පිළිම. දැන් ඒවා බොහෝ සෙයින් මිනිසුන්ගෙන් බැහැර වී යනවා. පිළිය යුත්තම් උදන්නේ නැහැ.
දැන් අපි දන්නවා ඉස්සර භික්ෂුන් වහන්සේට කෙනෙක් පසඟ පිහිටුවා වඳින්නේ. ඒ පසඟ පිහිටුවා වඳින්නේ උන්වහන්සේගේ කුලය ගැන සලකලා. එහෙම නැත්නම් උන්වහන්සේ මහණ වුණේ අසුවල් පවුලෙන් කියලා සලකලා. ඒ වගේ මොනවත් අරගෙන නෙවෙයි. භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් සලකලා එහෙම වඳින්නේ පසඟ පිහිටුවා වඳින්නේ. භික්ෂුවට පමණක් නෙවෙයි, භික්ෂුන් වහන්සේට පමණක් නෙවෙයි. අපේ බණ පොතේ සඳහන් වන පරිදි මෙහෙණින් වහන්සේටත් එවේලේ මහාන වෙච්ච ස්වල්ප මොහොතකට ඉස්සෙල්ලා තමාගේ ප්‍රිය භාර්යාවව සිටි. ඊට පසු මොහොතේදී ශාසනික මෙහෙණවරට ඇතුළත් වූ මෙහෙණින් වහන්සේට අනාගාමී උපාසකතුමෙක්, ස්වාමි පුරුෂයා වූ අනාගාමී උපාසකතුමා පසඟ පිහිටුවලා වැන්දා. පසඟ මොකද? මහාන කමේ තිබෙන උසස් ක්‍රමය. මහාන ඒ නිසා ඒ පැවිද්දන් විශේෂයෙන්ම ශාසනික භික්ෂුවු පිළිය යුක්තෝ පුදන්නට ඊට වඩා සුදුසු කෙතක් නැtei කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. අනුතරම් පුණ්‍යක් කෙතක්. ඒක සලකන අය කොයිතරම් අඩුද? සමහරු හාමුදුරුවන්ට නොවනින්නට කියනවා ස්වාමීනි මගේ කොන්ද රිදෙනවාද නැමෙන්නටවත් බෑයි කියලා වාඩි වෙලා ඉන්න අය ඉන්නවා. අද නැමෙන්නටවත් බෑ කොන්ද අමාරු. එහෙම කියන අය සිටිනවා. ඉතින් ඒක නෙවෙයි ගරු කරන්න. ඒ පිළිය යුක්තන් පිළිීම. තමන් විසින් කළ යුතු දේ තියෙන්නේ වෙయ్యවච්ච කියන එක තියෙනවා. දැන් අපි පන්සලකට එහෙම පැමුණුනොත් එතන කළ යුතු දේවල් තිබෙනවා. අපි වේලාසන පැමිණෙනවා අපේ කටයුත්තක් සඳහා. අපට දක්නට ලැබුණොත් බොහොම අපවිත්‍ර වෙලා තිබෙනවා යම් යම් දේ කොළ වැටිලා ආදි වශයෙන්. ඒවා සුද්ධ පවිත්‍ර කිරීම. ඒවා වතාව. ඒවා කළ යුතු දේ. ඒවායින් පින් උපදින්නේ. පින් උපදින දේවල්. ඒවා අමාරු දේවල් නෙවෙයි. පින් උපදවා ගන්නට තිබෙන දේ අපට ඉදිරිපත්ව තිබෙන දේ. ඉතින් පින් දෙනවයි කියන එක පත්ති දාන. පත්ති දාන කියන එක සමහරෙකුට ඇති වෙන්නට පුළුවන්. තමාගේ පින පිළිබඳව මසුරුකමක්. මම කොයිතරම් මහන්සියෙන්ද මේ පින කරගත්තේ. මේ නිකන් ඉන්න කෙනෙකුට මේක දෙන එක කියලා සමහර විටක හිතෙන්නට පුළුවන්. එහෙම හිතෙන්නට සමහර බොහෝ දෙනෙක් පින් දෙන්නට කැමති නැහැ. එහෙම දෙන්නට කැමති නැහැ. ඒ මොකද සමහරු හිතනවා ඒ පින අඩු වෙනවයි කියලා දීම නිසා. ඒ වෙන වෙන දේවල් දෙනකොට අඩු වෙනවානේ. නමුත් පින එහෙම දීම නිසා අඩු වෙන්නේ නැහැ. පින් දීමද පිනක්. ඒ නිසා පින තවත් වැඩි වෙනවා. පින වැඩි වෙනවා. හැබැයි පින් දෙන්නට තරම් පිනක් Taman කරගන්නට ඕන. කර දෙන්නට නැති පිනක් කොහොමද දෙන්නේ? නේ? සමහර විටක Taman පිනක් කරගත්තයි කියලා සලකතාන් කරගත්ත පිනක් නැත්නම් ආකාසත්තාච බුම්මත්තා කියා හෝ ඊතාවතාච අමේහි කියා හෝ දෙවියන්ට මේ පින අනුමෝදන් වන්නට කීවත් දෙවියෝ දන්නවා මොහු පිනක් කරගත්තද නැද්ද? මොකද පින තියෙන්නේ දෙන වස්තුවේවත් කරපු ක්‍රියාවේවත් නෙවෙයි ප්‍රධාන වශයෙන් පින තිබෙන්නේ හිතේ. හිතයි ඒකට සම්බන්ධ. අනිත් වස්තු අසම්බන්ධ නැහැ. ඒවයේ සම්බන්ධකම තිබෙනවා. ප්‍රධාන එක සිත. සිත. ඒ සිත හොඳට පවත්වා ගන්නට ඕනේ. ඉතින් පිනක් කියන්නේ අපි පින් කරන්නේ සංසාර ගමන දිගටම පවත්වාගෙන යන්නද? ඒ අදහස නෙවෙයිනේ අපට තිබෙන්නේ. අපේ පින් කිරීමේ අදහස සසර දුකෙන් හැකි තරම් ඉක්මනින් නිදහස් වන්නට. එහෙමනම් අපේ බලාපොරොත්තුව අපි කරන පින හැම පිනක්ම පාරමිතා ගණයට ඇතුළු කර ගන්නට ඕන. පාරමිතා කියන්නේ. පාරමිතා වන්නට බෑ ලේසියෙන් පිනක්. පිනක් පාරමිතා වන්නට නම් තණ්හා දිට්ඨි මානෙහි අනුපහත කර්මෝපාය කෝසල්ල පරිග්ගහිතා දානාදයෝ ගුණා පාරමියෝ කියන දක්වා තිබෙනවා. තණ්හා දිට්ඨි මානෙහි අනුපහත තෘෂ්ණාව දෘෂ්ටිය මානය කියන මේ තුනෙන් නොමැදුණු පහර නොලබන ලද අනුපහත කියන්නේ නොමැදුණු
තෘෂ්ණාවෙන් මැඩෙනවා පින. තෘෂ්ණාව කියන්නේ අකුසල ධර්මයක්. තණ්හාව. තණ්හා. දිට්ඨි වරදවා දැකීම. දිට්ඨි මානය. තමා උසස් කොට ආදි වශයෙන් ගන්න මානය තිබෙන එක. මාමිසක මේ විදිහේ පිනක් වෙන කාටද කළ හැකියි කියලා හිතන්නට පුළුවන් සමහර විටක. එහෙම වුණත් මානය ඇති. මානි තණ්හා දිට්ඨි මානෙ අනුපහතා නොමැදුණු අනිත් දෙක ප්‍රධාන වශයෙන් එන්නේ. දැන් ප්‍රධාන වශයෙන් එකක් එන්නේ ලෞතර බුද්ධත්වය ප්‍රාර්ථනා කිරීම කරමින් සිදු කරන දාන ආදී පුණ්‍ය කර්මයන් පාරමිතා වීමට හේතු වන ප්‍රධාන කාරණය හැටියට දක්වන්නේ කරුණාව. දැන් ඒ මහා බෝධිසත්වයන්ට තිබෙන්නේ කරුණාවනේ. අන්නේ කරුණාව ගන්න. කරුණාව අනිත් එක කරුණෝපාය කෝසල උපාය කෞශල්‍යය කියන්නේ නුවණ. ප්‍රඥාව ඒ කල යුතු ආකාරය. හරි හැටියට දැනගෙන කරන්නට ඕන. ඔව් ඒකත් කියනවා. මේ ඒ කරුණෝපාය කෝසල පරිග්‍රහය. එතකොට තණ්හා දිට්ඨි මාන කියන තුන නොගාවන ලද. ඒක ගෑවෙන්නට බෑ. ඒ වේලේ හෝ පසුව හෝ තණ්හා දිට්ඨි මානෙහි අනුපහතයි. කරුණාව උපාය කෞශල්‍යයි කියන නුවණ. කරුණාව නැති වුණත් නුවණ තිබෙන්නට ඕන. කරුණාව නම් ඒ මහා බෝධිසත්වයන් වහන්සේලාට අවශ්‍ය ධර්මයක් තියෙනවා. උපාය කෞශල්‍යය කියන එක නැත්තම් නුවණ තිබෙන්නට ඕන. එහෙම නැත්නම් ඒක පාරමිතාවක් වන්නට බෑ. ඉතින් පාරමිතාවක් වන්නට ඔය කියන කරුණු වලින් යුක්ත වෙන්නට ඕන. ඒවයි නිවන කරාගෙන යන්නේ. එතන පාරේ කියේ පාරමී කියේ නිවනට පමුණුවන පාරේ කියන පරතරට පමුණුවන ධර්ම. නමුත් වැඩි දෙනා පාර ගැන නෙවෙයි හොයන්නේ. අපාර. අපාර කියන්නේ මෙගොඩ මේ සංසාරේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ හැමදෙනාම අපාරයි කියන නිවනට යන පින් කරගන්නේ නැහැ. ඒව නෙවෙයි කරන්නේ. බොහෝ සෙයින් මෙලොව නැත්තම් මේ සංසාරයේ එහාට මෙහාට දිව යන පින් කරන්නේ. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාර ගාවිනෝ අථායන් විතරාපජා තීර මේවානු ධාවති යෝචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේ ජනා පාරමිස්සන්ති මච්චු දෙයයන් සුදුත්තරං. එමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. මිනිසුන් අතර පරතරයි කියන නිවනට පැමිණෙන අය සිටින්නේ ඉතා ස්වල්ප දෙනයි. අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාර්ථාව. අටායන් විතරා ප්‍රජා තීර මේවානු ධාවති. අනිකුත් සියලු දෙනාම ඉතිරි සියලු දෙනාම මෙතරයයි කියන මේ සංසාරයේම සැරිසරනවා. තීර මේවානු ධාවති. කවුද පරතරට යන්නේ? යේචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ. යම් කෙනෙක් මනාකොට බුදුරජාණන් වහන්සේ මුලැමැද අග කියන තුන් තැන යහපත් කොට දේශනා කරන ලද ධර්මයට අනුව ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදිද්ද තේජනාපාරමිස්සම් මච්චු දෙයයන් සුදුත්‍ර. මච්චු දෙය කියන මේ මායාගේ තොණ්ඩුව නැත්තම් මායාගේ ග්‍රහණය වන මේ ස්කන්ධ පංචකයෙන් නිදහස්ව පරතරේ කියන නිවනට පැමිණෙන්නේ ඉතා ස්වල්ප දෙනා. ඒ ජනා පාරමිස්සන්ති මච්චු දෙයයන් සුදුත්තර. මේ මච්චු දෙයයි කියන මේ ස්කන්ධ පංචකය තරණය කරන්නට ඒ ඉවත යන්නට බොහොම අමාරු. සුදුත්තරන් කිව්වේ ඒකයි. ඒ තරණය කිරීම ඉතාම දුෂ්කරයි අමාරු. ඒ තරණය කොට පරතර සංඛ්‍යාත නිවනට පැමිණෙන්නේ ස්වල්ප දෙනයි. ඒ කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපදින. අනේ ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපැදීමට මේවාද අයිති. මේවාද අයිති. මේ
මේ පින් දාන සීල භාවනා අපචායන වෙయ్యවච්ච පත්තිදාන පින් කරගෙන පින් අනුමෝදන් කරගන්න. දැන් බොහෝ විට බොහෝ දෙනෙක් ඒ පින් එහෙම කරලා අනුමෝදන් කරනවා. ඒ කවුරු හරි එහෙම අනුමෝදන් නොකලත් Tamanට පුළුවන් අනුමෝදන් වන්නට. ඒ නිසා තමයි අර ලෝවැඩ සංග්‍රහයේ තිබෙන්නේ කවියක්. දන් දෙන සඳෙහි දෙව්රම් වෙහෙර මිනිඳුට පින් අනුමෝදන්ව මිනිසෙක් එතන සිට. පින් ලැබ ගතිය වැඩි තරමින් ඒ සිටුහට ඉන් දුන නුදුන කිම අනුමෝදනාවට. දෙව්රම් වෙහෙර පූජා කරන අවස්ථාවේදී මිනිසෙක් එතන ඉඳලා පින් අනුමෝදන් වුණා මේ සිටුතුමා කරන උසස් පුණ්‍ය කර්මය කෙබඳු එකක්ද? අනේ කොයිතරම් හොඳද සාදු සාදු කියලා තමනුත් ඒ අනුමෝදන් වුණා. ඒ අනුමෝදන් වීමේ සිත ඔහුගේ කුසල් සිත කොයිතරම් උසස් තත්වයකින් ඔහු පවත්වා ගත්තද කියන එක දක්වනවා. පින් ලැබ ගතිය වැඩි තරමින් සිටුහට. ඒ කොහොම වුණත් බොහොම කාල පිනක් ඔහුද සිදු කරගත්තා. Tamanගේ අතින් මොනවද ගිහිල්ලා නෙවෙයි. ඒ අනුමෝදන. දැන් ඒකම අනුගමනය කරන්නට එපා මේ මල් පූජා කිරීම ආදී කටයුතු වලදී. සමහරු ඒක අනුගමනය කරන්නට පුළුවන්. Tamanගෙන් කිසිදු පරිත්‍යාගයක් නොකොට කවුරු හරි ගේන මල් ටිකක් Tamanට දුන්නාම ගිහිල්ලා පූජා කරලා ලොකු පිනක් සිදු කරගන්නවා. ඒක වැරදි. එතෙන්දී Taman කළ පරිත්‍යාගයේ කුමක්ද? දැන් මල් පූජා කිරීමේදී සමහරු මල් පූජා කරන්නේ හොරකම් කරලා. කාගේවත් මල් ඒ මිනිස්සු ලස්සනට වවාගෙන තියෙනවා මල්. ඒක තාප්පෙන් බලනවා කවුද එන්නේ කියලා. අල්ලා හොරෙන් කඩනවා මේ. කවුරුවත් තේින්නේ නැති බව දැකලා කඩනවා. නෙලාගෙන ගිහින් පූජා කරනවා. බැරි වෙලාවට අහුනොත් මේ පන්සල් ගෙනියන්නේ කියලා කියයි. පන්සල් ගෙනියන්නේ හොරෙන්. ඒ පින මල් පූජා කිරීමේදී පිනක් සිදු වෙනවා ඒක ඇත්ත. නමුත් මේ හොරකමින් මේ ලබාගෙන තියෙන වස්තුවේ තිබෙන සුද්ධ පරිසුද්ධ බවක් නැහැ. පරිත්‍යාග කරන්නේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්නේ යම් වස්තුවක් තමයි. ඒකේ පිරිසිදුකමක් නැහැ. පිරිසිදුකමක් නැtei කියේ ලබාගත්තේ වැරදි මගකි. ඒ නිසා මල් පූජා කරන්න හොඳම විදිහ තමයි මුදල් වලට මල් අරගෙන පූජා කරන. තමාගේ පරිත්‍යාගයක් තිබෙනවා. ඒක. Taman යම් කිසි මුදලක් ඒ සඳහා වැය කළා. Tamanගේ මහන්සියෙන් අම්බ කරපු ධනයක් මේ සඳහා කැප කළා. එහෙම කරලයි Taman පූජා කරන්නේ. සමහරු එහෙම නෙමෙයි සමහරු පන්සල් එන්නෙම එතන මල් ඇතිනේ. පූජා කරන්න මල් තියෙනවනේ. අසවලුන් දෙයිනේ. එහෙම හිතාගෙන. ඒකේ Taman කරන ඒ Tamanට ඒ තරම් ලොකු පිනක් ඒ අවස්ථාවේදී සිදුවන්නේ නැහැ. Tamanගේ සිතම එච්චර හොඳ නැහැ. Taman පරිත්‍යාගයක් වීමට ලෑස්ති නැහැ. නේ? දානයෙන් උගන්වන ප්‍රධාන එක තමයි පරිත්‍යාගය. අත්හැරීම උගන්වන්නේ. අත්හැරීම පළමු කොටම උගන්වලා තිබෙන්නේ දාන කියලා මොන කරුණකින්ද? ඒකත් සලකන්නට. දැන් සමහරු කියනවනේ බුදුරජාණන් වහන්සේ දානය ගැන වදාළා. දැන් භික්ෂුන් වහන්සේද එය අනුගමනය කරනවා. දානය ගැන වහන්සේලා බොහෝම වර්ණනා කරනවා. දානය ගැන දානංච සීලංච දානංච යුද්ධංච සමානමාහු කියලා. දානයයි යුද්ධ කිරීමයි කියන මේ දෙකත් සමානයි කියලා. සමහරෙක් කියනවා. නමුත් ඒකේ තියෙන වෙනසකුත් මොකක්ද?